ආයිබෝන් දරුවනේ අපේ ITN තක්ෂිලාව වැඩසටහන් මාලාව යටතේ ඉදිරි අපේ වේග පුනරීක්ෂණ පාඩම් මාලාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. හොඳයි දරුවනේ අපේ පසුගිය සතියේ ඔයාලට මතක ඇති අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටස ඛණ්ඩාංක ජ්‍යාමිතිය සරල රේඛාව කියන කොටස තමයි අපි කතා කළේ. ඒ යටතේ අපේ ඉදිරියේදී නැත්නම් අපේ ඛණ්ඩාංක ජ්‍යාමිතියේ දෙවෙනි අදියර වර්ගජ ශ්‍රිත කියන කොටස සහ ඒකේ සරල රේඛාවේ අවසන් කොටස අපි මේ පාඩම් මාලාව යටතේ පුංචි වේලාවකින් අවසන් කරනවා. එතකොට අපේ තක්ෂිලාව වැඩසටහන යටතේ සම්පූර්ණයෙන්ම ඔයාලට මේ පාඩම් නැත්නම් වැඩසටහන් දෙකක් කරා සම්පූර්ණයෙන්ම ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටස අවසන් කරලා දෙවන්ත පාඩමක් ඕගොල්ලන්ට කෙටි වේලාවකින් ගණනුත් එක්ක අවසන් කරලා තියෙනවා. හොඳයි අපි යනවා පුතේ සරල රේඛාවේ අන්තිමම චුට්ටට ඔයාලා එන්න ඕනේ. සරල රේඛාවේ අන්තිම ටික ඕගොල්ලන්ට පසුගිය සතියේ මතක ඇති. අපි සරල රේඛාවේ මුලින්ම අනුක්‍රමණය ගැන කතා කළා. ඊට පස්සේ අපේ අනුක්‍රමණය යටතේ කතා කරගෙන ඇවිදින් අන්තක්ඛණ්ඩය, ඊට පස්සේ සරල රේඛාවක සමීකරණීය ලිවීම, සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් සමාන්තර වීම, සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් ලම්බක වීම, ඊට පස්සේ සරල රේඛීය ප්‍රස්ථාරයක යම් ලක්ෂ දෙකක් අතර දුර, සරල රේඛීය ප්‍රස්ථාරය දෙකක නැත්නම් සරල රේඛීය ප්‍රස්ථාරයක මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ඔය කියන මූලික අනුමාත්‍රිකා ටික යටතේ අපි සාකච්ඡා කරලා අපි 99ක් ඛණ්ඩාංක ජ්‍යාමිතියේ සරල රේඛාව කියන කොටස ගණනුත් එක්ක අවසන් කළා. අපි අන්තිමට හොඳ ගාණක් හදලා. ඒකේ අන්තිම චුට්ට සරල රේඛාවේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම සහ වර්ගජ ශ්‍රිත කියන කොටස අපි මේ පාඩම් මාලාවේදී ඔබට ගණනුත් එක්ක සම්පූර්ණයෙන් අවසන් කරලා දෙනවා. ඔබේ විභාගෙට ඒක ලොකු උදව්වක් කරයි ඔබට හොඳ ලකුණකට යන්න. හොඳයි දරුවනේ අපි එනවා අපේ ස්ලයිඩ් එකට සරල රේඛීය ප්‍රස්ථාර දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම කියන තැනට. බලන්න සරල රේඛීය ප්‍රස්ථාරයක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම යටතේ ඕගොල්ලන්ට ඔය ස්ලයිඩ් එකේ පේනවා පුතේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකක් තියෙනවා නම් එක්කෙනෙක් y සමානයි m1x c1 ධන c1 අනිත් එක්කෙනා y සමානයි m2x c2 කියලා තියෙනවා නම් ඡේදන ලක්ෂයේදී දරුවනේ හොඳයි අපි බලන්න ඡේදන ලක්ෂයේදී මෙන්න මේ සරල රේඛා දෙකේම නැත්නම් අපේ ගත්තොත් එහෙම සරල රේඛීය ප්‍රස්ථාර දෙකේ මේක y සමානයි m1x ධන c1 නම් මෙයා y සමානයි m2x ධන c2 නම් මෙන්න මෙහෙමනම් අපේ සරල රේඛීය ප්‍රස්ථාර දෙක තියෙන්නේ. බලන්න මේකේ ඡේදන ලක්ෂය කියන මෙතනදී පුතේ මේ ලක්ෂය මේ රේඛාව මතත් පිහිටනවා, මේ ලක්ෂය මේ රේඛාව මතත් පිහිටනවා. එහෙනම් මම මේ ඡේදන ලක්ෂයේදී මේක a, b කියලා ගත්තොත් x ගියාගේ a කියලා ගත්තොත් y ගියාගේ b කියලා ගත්තොත් පුතේ මෙන්න මේ අගයන් දෙක මෙයාටත් පොදුයි මෙයාටත් පොදුයි. එහෙනම් මේ දෙන්නටම මේ කියන අගයන් දෙක ඕගොල්ලන්ට ආදේශ කරන්න පුළුවන් නැත්නම් මේ ඡේදන ලක්ෂය ආදේශ කරන්න පුළුවන්. එතකොට දරුවනේ මෙන්න මේ වගේ අවස්ථාවක අපිට ඡේදන ලක්ෂය ගන්න අවශ්‍ය නම් අපිට මෙන්න මේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න අවශ්‍ය නම් අපි කරන්නේ පුතේ මොකක්ද? මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකේ සමීකරණ දෙක අරගෙන මේ දෙක සමගාමීව විසඳනවා. මේ දෙක සමගාමීව විසඳනවා. සමගාමීව විසඳපුවාම අපිට x සහ y අගයන් දෙකක් ලැබෙනවා. මෙන්න මේ x සහ y ලැබෙන අගයන් දෙක තමයි පුතේ මෙන්න මේ දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ. පැහැදිලිද දරුවනේ? හොඳයි අපේ ආපහු සැරයක් මම මතක් කරනවා. කෙසියම් සරල රේඛීය ප්‍රස්ථාර දෙකක ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක අපිට හොයාගන්න අවශ්‍ය නම් අපි කරන්නේ මොකක්ද? මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙක ඒ සමීකරණ දෙක අරගෙන මේ සමීකරණ දෙක සමගාමීව විසඳනවා. මේ සමගාමීව විසඳපුවාම ලැබෙන x ගේ සහ y ගේ අගයන් වලදී මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙක මොන දේ වෙනවද? ඡේදනය වෙනවා. පැහැදිලි දරුවනේ? එහෙනම් අපේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ගන්නවා නම් බොහෝම සරල දෙයක් කරන්නේ, හරි පුංචි දෙයක් කරන්නේ මොකක්ද? මෙන්න මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙකේ සමීකරණ දෙක අරගෙන සමගාමීව විසඳනවා. නොදන්න පද දෙකක් x සහ y දෙන්නම තියෙන සමීකරණ දෙකක් තියෙන නිසා අපි කියන්නේ ඔක සමගාමීව විසඳනවා කියලා. එහෙනම් සමගාමීව විසඳුවම අපිට පුළුවන් පුතේ x ගේ සහ y ගේ නැත්තම් ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ලබා ගන්න.
හොඳයි. අපේ උදාහරණ ගානකට යමු. එන්න බලන්න අපේ ඊළඟ ස්ලයිඩ් එකේ අභ්‍යාසය දාන්න තියෙනවා. ඔයගලන්ට අභ්‍යාසයක් දාලා තියෙනවා. අපි ඒ ගාන හදලා අපි මේ ඉගෙනගත්ත තියරිය අපි ආපහු ගානක් හදලා වඩා පැහැදිලි කරගම්මු. වඩාත්ම ඒ දැනුම තීව්‍ර කරගමු. එහෙනම් බලන්න ඔකේ තියෙනවා පුතේ බලන්න y සමානයි 2x ඍණ 3 අනික තියෙනවා y සමානයි 3x ධන 2 y සමානයි 2x ධන 3යි y සමානයි 3x ධන 2යි මෙන්න මේ සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක සොයන්න කියලා තියෙන්නේ. හොඳයි අපි එහෙනම් ගාන හදමු බලන්න. හරි ඔබත් මාත් සමග හදන්න ගාන ලියා ගන්න ඔබට ස්ලයිඩ් එකේ පේනවා. හරි ඊට පස්සේ අපි එකතු වෙලා හරි අපේ හදමු. හදලා අපි මේ පාඩම හරි ගොඩ දාගමු. එන්න. එහෙනම් මේකේ මම මේ සරල රේඛාව ගන්නම් y සමානයි 2x ඍණ 3 කියලා. මම මෙන්න මේ සරල රේඛාව ගන්නවා දරුවනේ y සමානයි 3x ධන 2 කියලා. එහෙනම් ඔන්න සරල රේඛා දෙක තියෙනවා. මේක ඔය සරල රේඛා දෙකේ ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න තමයි අපි යන්නේ. බලමු එන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම සරල රේඛා දෙකේ සමීකරණ දෙක ලියා ගන්නවා. එක්කෙනෙක් y සමානයි 2x ඍණ 3 මේක පළවෙනි සමීකරණය. මම මෙයා ගන්නවා y සමානයි 3x ධන 2 මේ තියෙන්නේ අපේ දෙවනි සමීකරණය. හරි අපේ සාමාන්‍යයෙන් පේපර් එකේ තියෙන දෙයක් අපේ උත්තර පත්‍රයට පිටපත් කරද්දී හොඳ අවධානයෙන් පිටපත් කරගන්න දරුවනේ විභාගයේ ළඟයි විභාගෙට සති 2යි 3යි තියෙන්නේ. හරි සමහර ලාවට දවස් කීපයයි තියෙන්නේ. එතකොට අපි මේ බයත් එක්ක නැත්තම් අපි මේ කොපි කරගන්න එක වැරද්දක් වුණොත් අපරාධي අපේ වෙලාව ගත කරලා අපි වැරදි දෙයක් හදලා තියෙන්නේ. එතකොට ඔබට ඒකට ලකුණක් ලැබෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් බලන්න අපි චෙක් කරගත්තා. දැන් අපි විසඳමු. මේකේ සමගාමී සමීකරණයක් විදිහට විසඳද්දී අපිට සමගාමී සමීකරණ අඩු කරලා විසඳුව හැකි එකතු කරලා විසඳ හැකි. ඔබ දැනුවත් පුංචි පන්ති වල ඉඳලා ඒක මම ආපහු මතක් කරන්න අවශ්‍ය නැහැ දරුවනේ. එහෙනම් බලන්න මේ සමීකරණ දෙකේම මෙන්න මේ පැත්ත y මේකේ වම් පැත්තත් y මේකේ වම් පැත්තත් y. එහෙනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව සමීකරණයක වම් පැති සමාන නම් දරුවනේ දකුණු පැති සමාන කරලා අපිට ටක් ගාලා මේකේ උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් මම ගන්නවා එක සමීකරණය සමාන වෙනවා කාටද? දෙක සමීකරණයට. එහෙනම් මට මේක විසඳන්න පුළුවන් 2x ඍණ 3 සමානයි 3x ධන 2 කියලා. ඊට පස්සේ මෙතන මම මේ x මේ පැත්තට ගේනවා. මේ 3 වෙහා පැත්තට ගෙනියනවා. එහෙනම් මට එනවා 2x මේ ධන 3x මෙහෙට එනකොට ඍණ 3x සමානයි මෙතන ධන 2ක් තියෙනවා. මේ ඍණ 3 එහා පැත්තට ගෙනියනවා මං කීයයි කියලාද? ධන 3යි කියලා කියනවා. එහෙනම් බලන්න මට 2x ගෙන් 3x අඩු කරන්න ආපුවාම හරි වැඩි ඉලක්කමෙන් පොඩි ඉලක්කම අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දාන්න 3න් 2ක් ගියාම 1යි වැඩි එක්කෙනා ඍණ නිසා ඍණ 1x සමානයි 3යි 2යි 5යි. එහෙනම් පුතේ ඍණ 1x කියන්නේ ඍණ 1 වැඩි කිරීම x. එහෙනම් වැඩි කිරීම ඍණ 1 නැති කරන්න දෙපැත්තම ඍණ 1කින් බෙදන්න. එහෙනම් මේකට මේක කැපෙනවා x සමානයි ධනයි ඍණයි ඍණයි 5කින් බෙදුනහම 5යි. එහෙනම් x සමානයි ඍණ 5යි. එහෙනම් ඡේදන ලක්ෂයේ පුතේ x ඛණ්ඩාංකය කවුද? ඡේදන ලක්ෂයේ x ඛණ්ඩාංකය ඍණ 5යි. එතකොට x ගාගේ දන්නවා නම් කොහොමද පුතේ අපි y කොට දාන්නේ? අපි හොයාගත්තු x ගාගේ කැමති සමීකරණයකට ආදේශ කරන්න. එහෙනම් මම ආදේශ කරනවා කාටද? එක සමීකරණයට ආදේශ කරන්න දරුවනේ. එක සමීකරණයට ආදේශයෙන්. එහෙනම් එනවා මෙතන y සමානයි මෙතන 2x ඍණ 3 2x ඍණ 3. එහෙනම් එනවා y සමානයි 2 වැඩි කිරීම x වෙනුවට දාන්න ඍණ 5. මෙතන ඍණ 3. එහෙනම් මෙතන ධනයි ඍණයි ඍණ දෙවරක් 5 කීයද? 10යි. එහෙනම් මෙතන එනවා ඍණ 10යි මෙතන එනවා ඍණ 3. එහෙනම් ඍණ 10යි ඍණ 3යි කියන්නේ ඍණ 13යි. පැහැදිලිද දරුවනේ? එහෙනම් මේක අපිට බලන්න පුළුවන්. එහෙනම් x කියලා කියන්නේ ඍණ 5යි y කියලා කියන්නේ ර්ණ 13යි. ඔය විදිහට පුතේ අපිට ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක ලියනවා. එහෙනම් මේ සරල රේඛීය ප්‍රස්ථාර දෙක අපි ඇන්දොතින් එහෙනම් ර්ණ 5 ර්ණ 13 කියන ලක්ෂයේදී මේ සරල රේඛා දෙක මොන දනේ වෙනවද? ඡේදනය වෙනවා. හොඳයි. එහෙනම් පුතේ අපේ ආපහු මතක් කරගත්තොත් සරල රේඛීය ප්‍රස්ථාර දෙකක ඡේදන ලක්ෂවල ඛණ්ඩාංක ඕනනම් ඒ ප්‍රස්ථාරයේ දෙකේ සමීකරණ සමගාමීව විසඳන්න. ඒ සමගාමීව විසඳපුවාම අපිට ලැබෙනවා x ගේ සහ y ගේ අගයන්. අන්නේ අගයන් දෙකේදී මේ සරල රේඛා දෙක ඡේදනය වෙනවා. ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්නේ ඔය විදිහයි. එහෙනම් ඔන්න ඔතනින් පුතේ ඔයාලගේ සරල රේඛාව කියන කොටස සම්පූර්ණයෙන් අවසන්.
ඒකට ගිය සතිය ටිකත් එක්ක එකතු වුණාම තමයි සරල රේඛාව සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ. අපේ ගිය සතිය ටික මං පාඩමේ මුලදී ඔයගොල්ලන්ට මතක් කළා. ඒකට මේ චුට්ටක් දාගත්තාම සරල රේඛීය ප්‍රස්තර ඒ කියන්නේ අපි ගත්තාම ඛණ්ඩාංක ජ්‍යාමිතියේ සරල රේඛාව කියන කොටස සම්පූර්ණයෙන් අවසන් වෙනවා. හොඳයි. අපි එහෙනම් ඊළඟට එනවා පුතේ. හරි ඛණ්ඩාංක ජ්‍යාමිතියේ යටතේ අපේ ඊළඟ කොටසට නැත්නම් අපේ ඛණ්ඩාංක ජ්‍යාමිතියේ ප්‍රධාන වශයෙන් මේ පාඩම කොටස් දෙකයි. හරි එකක් තමයි සරල රේඛාව අනික තමයි වර්ගජ ශ්‍රිත. ඕගොල්ලන්ට අලුතෙන් අපේ සිලබස් එකට එකතු වෙච්ච කොටස. මේ අලුතෙන් එකතු වෙච්ච කොටසෙන් තාම අපිට විභාග ලැබිලා තියෙන්නේ බොහොම අඩු විභාග වාර ප්‍රමාණයකදී තමයි මේ ප්‍රශ්න ලැබිලා තියෙන්නේ. එතකොට එවැනි තැන් අපි සාමාන්‍යයෙන් අපේ දැනුමෙන් දන්නවා විභාගෙදී අඩු ප්‍රමාණයක් යෙදිච්චෙව්වා ඊළඟ විභාගයකට එන්න තියෙන හැකියාව සම්භාවිතාවය වැඩි probability එක වැඩි. හරි. එතකොට අපි ඒව තමයි ළමයින්ට අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රවලදී කියන්නේ මේවා ඒ ලැබෙයි ළමයි මේක බලා ගන්න මේක ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා. එතකොට ඔබටත් මම යම් ඉඟියක් කියනවා මේකත් යෙදিলা තියෙනවා අඩුයි කියන්නේ ඔබට හොඳ ප්‍රශ්නයක් එදිරේ අවුරුදු වලදී නැත්නම් ඔබේ වාරයේදී ලැබීමට හැකියාව තියෙනවා. හොඳයි. එහෙනම් අපි එනවා පුතේ මේකේ පළවෙනි ස්ලයිඩ් එකට වර්ගජ ශ්‍රිත කියන තැනට අපි යමු. වර්ගජ ශ්‍රිත. බලන්න අපි වර්ගජ ශ්‍රිතයක් කියලා කියන්නේ පුතේ අපේ හරි මෙන්න මේකේ නැත්නම් අපි ඕගොල්ලන්ට මතක ඇති ඔයාලගේ ඔය තිරයේ දිස් වෙනවා පුතේ වර්ගජ ශ්‍රිත කියන සංකල්පය නැත්නම් වර්ගජ ශ්‍රිත කියන කොටසේ සාධාරණ සමීකරණය. එතකොට අපි සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණයේ විදිහට ඉගෙන ගත්තේ y සමානයි ax වර්ගය bx ධන c කියන එක තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්තේ සරල රේඛාවේ. එතකොට මෙතන ඕගොල්ලන්ට පේනවා පුතේ වර්ගජ ශ්‍රිතයක නැත්නම් වර්ගජ ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණය තියෙනවා y සමානයි ax වර්ගය bx ධන c. මෙතනදී අපි කලින් එකේ අනුක්‍රමණ අන්තක්ඛණ්ඩ තිබුණා මේකෙත් නැත්තේ නෑ. නමුත් ඒ වචන වලට වඩා පොඩ්ඩක් වෙනස් වචන ටිකක් ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා. ඔය අපි ගත්තොත් එහෙම a කියලා කියන්නේ පුතේ x වර්ග පදයේ සංගුණකය. x වර්ග පදයට අපි x ට කියනවා x වර්ග පදයේ දෙකේ බලයට තියෙන එකට x වර්ග පදයේ කියනවා. ඒතර වර්ග පදයේ සංගුණකය තමයි මෙතන a කියන්නේ. ඒතර b කියලා කියනවා ඒකජ පදයේ සංගුණකය. c කියලා කියනවා නියත පදය. ඉස්සල්ලා වගේම c කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා ගත්තත් වැරද්දක් නැහැ. ඔතන පුතේ මේකේ වර්ගජ ශ්‍රිතයක් නම් මේකේ අසමාන වෙන්න ඕනේ දරුවනේ බිඳුවට. හරි වර්ග පදයේ සංගුණකයේ බිඳුවට අසමාන වෙන්න ඕනේ. බලන්න අපි ගත්තොත් පුතේ ඕගොල්ලෝ මේ වර්ගජ සමීකරණ ඉගෙන ගන්න ප්‍රථම වතාව මේක නෙමෙයි. හරි වර්ග සමීකරණ ඕගොල්ලෝ මේට අවුරුදු පොඩි පන්තිවලදීත් ඕගොල්ලෝ යම් යම් වශයෙන් හරි කුඩා ප්‍රමාණ වශයෙන් යම් යම් සුළු දැනුම් ලබාගෙන තියෙනවා. එතකොට වර්ගජ ශ්‍රිත ආකාර දෙකක් ගැන අපේ සිලබස් එකේ කතා කරනවා. හරි මෙන්න මේ ජාතිය වර්ගජ ශ්‍රිත සහ මෙන්න මේ වගේ වර්ගජ ශ්‍රිත. එතකොට මේක තමයි වර්ගජ ශ්‍රිතයක සාමාන්‍ය ෆෝමැට් එක. සාමාන්‍ය ආකෘතිය තමයි පුතේ මේක. එතකොට මෙන්න මේ වගේ වට අපි එක නමකුත් මේ වගේ වට තව නමකුත් මම මතක් කරොත් මේවට අවමාකාර සහ මේවට උපරිමාකාර විදිහට අපි වර්ගීකරණය කරනවා. හොඳයි. අපි එනවා පුතේ වර්ගජ ශ්‍රිතයක් ගැන කතා කරද්දී අපි පොඩි පන්තිවලදී ඕගොල්ලෝ මේ જાතිය ශ්‍රිත ඇන්දේ දරුවනේ හරි අපි එක්ස්ට්‍රා ගයන් කීපයක් අරගෙන අගේ වගුවක් ඇඳලා ඒ අගේ වගුව ඛණ්ඩාංක තලයක ලකුණු කරලා ඒව ටික මේකේ ලකුණු කරලා තමයි අපි සාමාන්‍යයෙන් ශ්‍රිත නිර්මාණය කිරීම කළේ. එතකොට මෙන්න මේ જાතිය නැත්නම් මේ ක්‍රමේ නෙමෙයි අපි අද ෆලෝ කරන්නේ. අපි සාමාන්‍යයෙන් A level කොටසදී කරන්නේ පුතේ මෙන්න මේ වර්ගජ ශ්‍රිතයක තියෙනවා මූලික ලක්ෂණ ටිකක්. පැහැදිලිද? අපි ඊළඟ කොටසදී කතා කරනවා මේ මූලික ලක්ෂණ ටික අපි අපේ දැනුම නැත්නම් අපේ තියරි දැනුම පාවිච්චි කරලා පුතේ මේ මූලික ලක්ෂණ ටික අරගෙන හරි අර විදියට ආදේශ කරන්නේ නැතුව අරගෙන අපි මේ ලක්ෂණ ටික ඛණ්ඩාංක තලයේ ලකුණු කරලා අපේ දල වක්‍ර නිර්මාණය තමයි අපි මේ A level කොටසදී ඕගොල්ලන්ට කරගෙන යන්නේ. හොඳයි අපි ඊළඟ ස්ලයිඩ් එකට යනවා පුතේ වර්ගජ ශ්‍රිතවල ප්‍රධාන ලක්ෂණ කියන තැනට. බලන්න වර්ගජ ශ්‍රිතවල ප්‍රධානම ලක්ෂණ බලන්න. ඕකේ වර්ගජ ශ්‍රිතයක් ඕගොල්ලන්ට ඇඳලා තියෙනවා. ওই වර්ගජ ශ්‍රිතේ ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ප්‍රධාන ලක්ෂණ කියලා කියන්නේ පුතේ බලන්න. මේ ප්‍රස්ථාරය ඇවිල්ලා හැරිලා යන තැනට අපි කියනවා වර්තන ලක්ෂය කියලා. ඕගොල්ලෝ මේක දිහා බලා ගන්න ගමන් බලන්න. ඊට පස්සේ පුතේ අපේ මේක x අක්ෂය කපන තැන් තියෙනවා. එතකොට x අක්ෂය ඡේදනය කරන තැන් වලට අපි කියනවා මූල.
හරි x අක්ෂය කපන නැත්නම් ඡේදනය කරන තැන් වලට අපි කියනවා මූල. ඊට පස්සේ මේ සරල රේඛය නැත්නම් මේ වර්ගජ ශ්‍රිතය y අක්ෂය කපන තැනට ඉස්සෙල්ලා සරල රේඛාවේ වගේම අපි යාට කියනවා පුතේ අන්තක්ඛණ්ඩය. ඊට පස්සේ මේකේ හරියටම මෙන්න මේ වර්තන ලක්ෂය හරහා මේ ප්‍රස්ථාරය හරි මැදින් දෙකට බෙදෙන එකට රේඛාවට අපි කියනවා පුතේ මොන මිතික අක්ෂයද? සමමිතික අක්ෂය කියලා කියනවා. හොඳයි අපි බලමු පුතේ එන්න. හරි බලන්න අපේ මේ જાතිය ප්‍රස්ථාරයක් ගත්තොත් හරි මෙන්න මේ විදියටයි ඕක එන්නේ. මෙන්න මෙතෙන්ටයි අපි අන්තක්ඛණ්ඩය කිව්වේ. මෙන්න මෙතෙන්ටයි අපි වර්තන ලක්ෂය කියලා කිව්වේ. මෙන්න මේ තැන් දෙකට තමයි අපි කිව්වේ මොනවද? මූල. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ වර්තන ලක්ෂය හරහා යන මෙන්න මේ රේඛාවට තමයි අපි කිව්වේ සමමිතික අක්ෂයේ සමීකරණය. ඔන්න ඔය කියන මූලික ලක්ෂණ ටික අපි දන්නවා නම් අන්න අපිට පුළුවන් දරුවනේ මෙන්න මේකේ හරි දල වක්‍රයක් නැත්තම් අපිට සරල වක්‍රයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඕක තමයි අපි අද ඉගෙන ගන්න කොටසේ අවසානම අපේ ටාගට් එක. පැහැදිලිද? එහෙනම් ගාණක් දුන්නම ඔන්න ඔය කියන දල වක්‍රය නිර්මාණය කරාම තමයි අද අපි කරපු ටිකේ අවසාන ඵලය නැත්නම් අවසාන විභාග ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙන්නේ. හොඳයි. එහෙනම් එනවා පුතේ අපේ ඊළඟ කොටසට වර්ගජ ශ්‍රිතවල ප්‍රධාන ආකාර කියන එක බලන්න ඕගොල්ලන්ට ස්ලයිඩ් එකේ පේනවා. වර්ගජ ශ්‍රිතවල ප්‍රධාන ආකාර. පුතේ ප්‍රධාන වශයෙන් මම මුලිනුත් මතක් කළා ඕගොල්ලන්ට වර්ගජ ශ්‍රිත ප්‍රධාන ආකාර දෙකක් යටතේ අපි ගන්නවා. එකක් තමයි පුතේ වර්ගජ ශ්‍රිතවල ඔය උඩ අතර නැත්තම් පළවෙනි රූපය ඕගොල්ලන්ට පේනවා උපරිමාකාරයේ වර්ගජ ශ්‍රිත. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ යට අතට යන ඒවට අපි කියනවා අවමාකාරයේ වර්ගජ ශ්‍රිත. හොඳයි අපි ඔය දෙක ගැන තව චුට්ටක් පැහැදිලි කිරීමක් කරගමු. බලන්න මේකේ අපි ගත්තොත් එහෙම සරල රේඛීය ප්‍රස්තරි වර්ගජ ශ්‍රිතයක අපි ගත්තාම අපි ශ්‍රිතය කියලා කියන්නේ හැමතිස්සෙම පුතේ වයිට. අපේ ශ්‍රිතය කියලා කියන්නේ වයිට. එතකොට මෙන්න මේ જાතිය එකක් ගත්තොත් මේකේ මේ වයිට තියෙන්නේ නිශ්චිත වශයෙන් අවමාගයක්. හරි මෙන්න මෙයාට අපි කියනවා y ගේ නැත්තම් ශ්‍රිතයේ අවමාගය. එතකොට මෙන්න මේ වගේ යටට ඇවිල්ලා අවම වෙලා යන එකක් තමයි අපි කියන්නේ අවමාකාරයේ ශ්‍රිතයක් කියලා කියනවා මේක. ඊට පස්සේ මෙන්න මේ જાතිය ප්‍රස්ථාරයක් බලන්න. මේක අපි ගත්තොත් එහෙම මේක ඔන්න ඔහොම යන්නේ. එතකොට මේකේ මේ තියෙන්නේ y කියන්නේ හැමතිස්සෙම අපි ශ්‍රිතය කියලා කියන්නේ yට දරුවනේ. හරි මේකේ අපි ගත්තාම මේ බලන්න yට තියෙන්නේ මැක්සිමම් එකක් උපරිම එකක්. හරි මේ y ඔය විදියට උපරිම වෙලා ආපෞසරයක් අඩු වෙන්න ගන්නවා පුතේ. එහෙනම් මේ වගේ වට තමයි අපි කියන්නේ උපරිමාකාරයේ ප්‍රස්ථාර. එහෙනම් ප්‍රස්ථාර ආකාර දෙකයි අවමයි උපරිමයි. හොඳයි. අපි ඊළඟ ඉස්සරහට යනවා දරුවනේ. අපි යනවා වර්ගජ ශ්‍රිතයක ආකාරයේ සමීකරණය ඇසුරින් හඳුනා ගැනීම කියන තැනට. බලන්න ඔය ස්ලයිඩ් එකේ පුතේ පැහැදිලි කරලා තියෙනවා බලන්න. අපි ගත්තොත් පුතේ අපි ඉස්සෙල්ලම මේකේ දල වක්‍ර නිර්මාණය කරද්දී ඔය ස්ලයිඩ් එක බලා ගන්න ගමන්ම ඕගොල්ලෝ මේ කියන දෙයට අවධානය යොමු කරන්න. එතකොට ඇහැට පේනවා, කඩේට ඇහෙනවා. ඔබට හොඳ මතකයක් ඔබේ ඔළුවට යයි. බලන්න සාමාන්‍යයෙන් අපේ වර්ගජ දැන් අපි දල වක්‍ර නිර්මාණය කරද්දී අපි දැන් ඛණ්ඩාංක ගන්නෙ නෑනේ. එතකොට අපිට දල වක්‍රය නිර්මාණය කරද්දී අපි ඉස්සෙල්ලම පුතේ බලා ගන්න ඕනේ මෙයා උපරිමයක්ද අවමයක්ද? කොයි වගේ ප්‍රස්ථාරයක්ද අපි අඳින්න යන්නේ? එහෙනම් අපි ගත්තොත් එහෙම උපරිමයක්ද අවමයක්ද කියන්න අපිට බොහොම සරලව සමීකරණය පාවිච්චි කරලා පුතේ අපිට බොහොම සරලව අපිට මේක කියන්න පුළුවන්. ඕක කියන ක්‍රමේ තමයි මේක. මොකක්ද? අපි අදාළ දීලා තියෙන ප්‍රස්ථාරයේ සාධාරණ සමීකරණය ගත්තොත් කවුද සාධාරණ සමීකරණය? y සමානයි ax වර්ගය bx ධන c කියන සාධාරණ සමීකරණය අපි ගත්තොත් මෙන්න මේ සාධාරණ සමීකරණයේ පුතේ මෙන්න මේ විදිහට නැත්නම් මේ ෆෝමැට් එකට ගෙන ආපුවාම ධන y යුක්ත වෙලා තියෙන්න ඕනේ xy ගුණිත පද තියෙන්න බෑ. ඔයගොල්ලන්ට සාධාරණ සමීකරණය කියන එක අවබෝධයි. මේ පාඩමේ මුළු පළවෙනි දවසේ ඉඳලා නැත්නම් මුල ඉඳලම ඔය සාධාරණ ආකාරය කියන්නේ අපිට හරි හුරු පුරුදු වචනයක් නමක්. පැහැදිලිද දරුවනේ? එතකොට මෙන්න මේ කියන මේ සාධාරණ ආකාරයට නැත්නම් y යුක්ත කරලා හරි මේ විදිහට හදාගත්තාම මෙන්න මේ x වර්ගපදයේ සංගුණකේ නැත්නම් වර්ගපදයේ සංගුණකයට aට හරි a කියන කෙනා පුතේ තියෙන ධනාගයක් නම් ධනයි කියලා කියන්නේ විශාලයි බිඳුවයි කියන එකනේ. a කියන කෙනා බිඳුවට වඩා ලොකු නම් ධන නම් ඒ ධන නම් මගේ දරුවනේ අපිට ලැබෙන්නේ මොකක්ද? හැමතිස්සෙම ඒ ධන නම් අවමයක් තමයි අපිට ලැබෙන්නේ. හරිද? අපේ වර්ග නැත්නම් x වර්ගපදයේ සංගුණකය a
ඒගයාගේ දනවන ශ්‍රිතයක් නිර්මාණය කළොත් අපිට ඔන්න ඔතනදී හැමතිස්සෙම ලැබෙන්නේ මොන අගයක්ද? අවම අගයක් ලැබෙන්නේ. බලන්න අපි ගත්තොත් එහෙම x මේකේ වර්ගපදයේ සංගුණකය පුතේ ඍණ නම් මෙන්න මේ වර්ගපදයේ සංගුණකයේ ඍණ නම් අපිට කියන්න පුළුවන් පුතේ මේ ප්‍රස්ථාරය නැත්තම් මේ ශ්‍රිතයට අපි ඇන්දොත් එහෙම සමීකරණයක් නැත්තම් මේකට අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් වර්ගපදයේ ඍණ නම් නැත්තම් වර්ගපදයේ සංගුණකයේ ර්ණ නම් අපිට ලැබෙන්නේ මොන જાතිය ප්‍රස්ථාරයක්ද? උපරිමාකාරී ශ්‍රිතයක් ලැබෙන්නේ. එහෙනම් හරි සරලව අපහු මතක් කරගමු. ආයෙ ගම්මු ඔළුවට පුතේ. හරි සරල රේඛීය ප්‍රස්ථාරයක සාධාරණ සමීකරණය y සමානයි ax වර්ගය bx ධන c. ඕකේ x වර්ගපදයේ සංගුණකය පුතේ ධන නම් අන්න අපිට ලැබෙනවා අවමයක්. x වර්ගපදයේ සංගුණකයේ ඍණ නම් අන්න අපිට ලැබෙනවා පුතේ මොකක්ද? උපරිමයක්. ධන නම් අවමයි, ඍණ නම් උපරිමයි. හොඳටම ඔලුවට ගත්තා. ආයේ ඕක බලන්න දෙයක් නැති වෙන මට්ටමට ගන්න ඕනේ. ආයේ අපිට බලන්න කාලෙකුත් නැහැනේ. සතියයි දෙකයි විභාගේ. බලන්න. එහෙනම් අපි එනවා පුතේ බලන්න මම පුංචි අභ්‍යාසයක් දාලා තියෙනවා බලන්න. හරි පුංචි ස්ලයිඩ් එකක් තියෙනවා බලන්න අභ්‍යාසයක් දාලා නිකන් ඒක බලා ගන්න. හරි පහත ශ්‍රිත උපරිමද අවමද යන්න තෝරන්න කියලා තියෙනවා. පහත ශ්‍රිත උපරිමද අවමද යන්න කියලා තෝරන්න කියලා තියෙන්නේ. එහෙනම් බලන්න. ඕකේ පළවෙනි ශ්‍රිතය තියෙනවා පුතේ බලන්න y සමානයි ඍණ 2x වර්ගය ධන 3x ධන 5. ඊළඟ එක්කිනා තියෙන. එතකොට අපි මේකේ ගත්තොත් පුතේ බලන්න මේකේ ආයේ හදන්න දෙයක් නැහෙනි. හරි මේකේ කෙලින්ම y සමානයි ax වර්ගය bx ධන c කියන ටයිප් එකේ තියෙන්නේ. එහෙනම් x වර්ග පදයට ඍණ එකක් නේද තියෙන්නේ. එහෙනම් මේකේ ඇන්දොත් පුතේ x වර්ග පදයේ සංගුණකේවත් a ඍණයි කියන්නේ. ඔයාලා මේකට ඇන්දොත් ඔය ඊතලයේ ඉස්සරෙන් ලියවෙන්න ඕනේ මොකක්ද? උපරිමයක් කියලායි ලියවෙන්න ඕනේ. මේක මොකක්ද? උපරිමයක්. හරි දෙවෙනි එක නම් අපිට චූට්ටක් හදන්න වෙනවා පුතේ. දෙවනි ගාන එකපාරට එන්න බෑ. හරි ගාන ඔයගොල්ලෝ පැත්තක නෝට් එකක් ඔයගොල්ලෝ සටහනක් දාගන්න. 2y ඍණ 3x වර්ගය සමානයි 5x ඍණ 7 කියලා තියෙන්නේ. බැලුලා එකපාරට ඕක ලියන්න බෑ. හරි එමු අපි බෝඩ් එකට බලන්න. මෙතන තියෙනවා එහෙනම් 2y ඍණ 3x වර්ගය සමානයි 5x ඍණ 7යි කියලා තියෙන්නේ. එතකොට මේකේ දරුවනේ හරි මේක එකපාරට x වර්ග පදයේ සංගුණකය ගන්න එපා. එහෙම ගන්න බෑ. ඇයි ගන්න බැරි? මේ ශ්‍රිතය සාධාරණ ආකාරයටපත් වෙලා නැහැ. පැහැදිලිද? දැන් අපිට මේක හරියට හදා ගන්නකම් මේකේ වර්ගපදයේ සංගුණකය ගන්න බෑ. තාම මේ ශ්‍රිතය තැන් තැන් වල ඉන්නේ. මේක අවුල් වෙලා තියෙන්නේ. අපි එක තැනකට මේක ගේන්න ඕනේ දරුවනේ. පැහැදිලිද? එහෙනම් අපි මොකද කරන්නේ? මේක ax වර්ගය bx ධන c x වර්ගය bx ධන c කියන ටයිප් එකට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ධනවයිව උක්ත කරගන්න ඕනේ. එහෙනම් ඉන්න ධනවයි උක්ත කරගන්න. ඉස්සල්ලාම් පුතේ y මේ පැත්තේ ඉන්න දීලා මෙයා වර්ගපදේ හා පැත්තට ගෙනියන්න. ඔන්න එනවා එහෙනම් 2y සමානයි ඍණ 3x වර්ගය හා පැත්තට එනකොට එනවා ඔන්න අපිට ධන 3x වර්ගය නිකම් 5x කියලා කියන්නේ ධන 5x ඍණ 7යි. හරිද දරුවනේ? ඊට පස්සේ මෙතන බලන්න 2y කියලා කියන්නේ අපිට උක්ත වෙන්න ඕනේ ධනවයි. මෙතන තියෙන උක්ත වෙලා ධන 2y. 2y කියලා කියන්නේ දෙක වැඩි කිරීමවයි. එහෙනම් වැඩි කිරීමේ දෙක නැති කරන්න මුළු සමීකරණෙම දෙකෙන් බෙදාගෙන යන්න. එහෙනම් මේකට මේ කැපෙනවා y සමානයි. මෙතන එනවා ධන 3 බෙදීම 2x වර්ගය. මෙතන ධන 5 බෙදීම 2x. මෙතන ඍණ 7 බෙදීම 2යි කියලා එනවා. එහෙනම් පුතේ බලන්න මෙන්න එනවා x වර්ග පදයේ සංගුණකය ධනයි. හරි මෙයා බිඳුවට වඩා ලොකුයි. එහෙනම් අනිවාර්යෙන් මේකට ඇන්දොත් ඔය විදිහේ පුතේ ඕගොල්ලන්ට ධන නම් ලැබෙන්නේ අවමයක්. එහෙනම් අවමාකාරී ශ්‍රිතයක් තමයි ඕගොල්ලන්ට මේකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි ඒක පැහැදිලිද දරුවනේ? ආපහු නැවත මතක් කරොත් අපේ වර්ගජ ශ්‍රිතයක් නිර්මාණය කරද්දී සමීකරණයේ සාධාරණ ආකාරයට පත් කරගත්තාම එයාගේ වර්ගපදයේ සංගුණකයේ හේවත් ඒ ධන නම් අවමයක් ඍණ නම් උපරිමයක්. ඔන්න ඔය ටික තමයි මෙච්චර වෙලා කිව්වේ. හොඳයි. අපි එනවා පුතේ නම් ඊළඟ කොටසට හරි වැදගත් පොයින්ට් එකක් අපිට වර්තන ලක්ෂයේ ඛණ්ඩාංක සෙවීම කියන තැනට. එන්න මේ ශ්‍රිතය මෙන්න මේ ස්ලයිඩ් එකට. අපි ගත්තහම් පුතේ අපිට ඛණ්ඩාංක ජ්‍යාමිතියේදී අපි මූලික ලක්ෂණ ටිකක් පාවිච්චි කරලා දැන් මේ ශ්‍රිතයේ අපි ඛණ්ඩාංක මොකුත් හොයන්නේ නැතුව අපි මෙයාගේ දල වක්‍රයක් නිර්මාණය කරන්නයි යන්නේ. එතකොට මේ දල වක්‍රය නිර්මාණය කරන්න යද්දී අපිට බොහොම වැදගත්ම සම්දිස්ථානයක් නැත්නම් වැදගත්ම ලක්ෂණයක් තමයි මෙයා හැරෙන්නේ කොතනද කියන එක. ඒවත් මෙයාගේ වර්තන ලක්ෂය. හරිද? එහෙනම් අපි වර්තන ලක්ෂ්‍ය සෙවීම තමයි ඔතනදී කතා කරන්නේ. එමු අපි බලන්න මම චුට්ටක් ඔයාලට මතක් කරන්න. හරි. මෙව අපේ තියරි පන්තියක ගත්තොත් නම් ඔබේ ගුරුතුමා නැත්නම් ඔබ ඉගෙන ගනිද්දී
මේවායේ තියරිය උගන්වද්දි මේවා ඔප්පු කිරීමක් ඉගෙනගෙන නැති. නමුත් අපි වේග රිවිෂන් එකක් කරන්නේ අපි බොහොම කෙටි කාලයකින් දැවැන්ත පාඩම් මතක් කරගෙන යන්නේ. ඒ වගේ වෙලාවක අපිට සම්පූර්ණ සමස්ත තියරි මතක් කිරීමක් කරගන්න කාලයක් නැහැ. ඔබ තේරුම් ගන්න ඕනේ දරුවනේ. සහ ඔබට එවැනි දෙයක් කරන්න තරම් කාල වේලාවකුත් ඉතුරු වෙලා නැහැ. ඔබ වේගෙන් ඔබගේ ඔළුවේ තියෙන පාඩම් ටික ආයේ ළඟට ගන්න ඕනේ. ඒකයි විභාගයකදී ඔබට හොඳ ප්‍රතිඵලයකට යන්න අත්‍යවශ්‍යම සහ වැදගත්ම දේ. නැත්තම් ඔබ මේ දවස්වල කළ යුත්තේ පේපර්ස් කරමින් ඒ ඔබේ දැනුම ළඟට කරලා තියාගන්න එක. එතකොට බොහොම ලේසියෙන් විභාගෙදී ඒ ළඟට ගත්ත දැනුමෙන් ඔබට උත්තර ලියාගෙන යන්න පුළුවන් වෙනවා. අපි මේ ඔබට හරි මේ ස්වාධීන රූපවාහිනී ආයතනය හරි ඔබට කරන්නේ ඒ සඳහා ලොකු පිටුවහලක් නැත්තම් මේ උදව්වක් කරන්නේ ඒකෙන් ඔබ ප්‍රතිලාභ ගත යුතුයි. හොඳයි එහෙනම් බලන්න පුතේ අපි ගත්තොත් එහෙම මේකෙදී වර්තන ලක්ෂය ගත්තොත් y සමානයි ax වර්ගය bx ධන c කියන එකක වර්තන ලක්ෂයේ කණ්ඩාංකයේ x කණ්ඩාංකය නැත්තම් මෙයාගේ හැරෙන තැන x අගය. හරි ගන්න අපිට සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය ඔබ ඔප්පු කරලා අරන් ඇති. මම මේක නැවත මතක් කරනවා. සූත්‍ර ඔප්පු කිරීම කරන්නේ නැහැ. හරි එහෙනම් මේ වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය ගන්න පුළුවන් පුතේ. වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය සමානයි. හොඳට මතක තියාගන්න තරේ මතක තියාගන්න මොකක්ද? ඍණ 1b යට 2a. පැහැදිලිද? කවුද වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය සමානයි ඍණ 1b යට 2a. හරි මෙතන ඍණ b යට 2a කියලාත් ඕගොල්ලෝ මතක තියාගෙන ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ මතක තියාගන්න විදිහට මතක තියාගන්න. මම 1b දැම්මේ. එතකොට ඔබට වරදින්න තියෙන අවස්ථාව ගොඩාක් අඩු වෙන නිසා ඍණ 1b යට 2a පාවිච්චි කරලා අපිට වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය හොයන්න පුළුවන්. එතකොට වර්තන ලක්ෂයේ xව දන්නවා නම් අපි x ගියාගේ දන්නවා නම් දරුවනේ මේ x ගියාගේ අපිට මේ දීලා තියෙන සමීකරණයට ආදේශ කළා නම් අපිට අන්න පුළුවන් වර්තන ලක්ෂයේ මොන කණ්ඩාංකයද y කණ්ඩාංකය ගොඩ දාගන්න. පැහැදිලිද? එහෙනම් අපි මේ සූත්‍රය දාලා හැරෙන තැන x ගන්නවා. ඒක සමීකරණයට ආදේශ කරලා හැරෙන තැන y කණ්ඩාංකය ගන්නවා. එහෙනම් අපිට ওই විදිහට වර්තන ලක්ෂයේ සම්පූර්ණ x ගේ සහ y ගේ හොයාගන්න පුළුවන්. හොඳයි. අපි සමීකරණයක් අපි ගණිතයේදී දෙයක් ඉගෙන ගත්තා. මේක භාවිතා කරලා බලන එක තමයි ගණිතයේ ඉගෙන ගන්න තියෙන හොඳම ක්‍රමය. එනවා පිටක් ගාලා ගානකට පුතේ බලන්න එන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ ගානක් දාලා තියෙනවා පුංචි ගානක්. බලන්න y වර්ගය එතන y වර්ගයක් එන්නේ නැහැ මගේ දරුවනේ. බලන්න එතන y වෙන්න ඕනේ. හරි y සමානයි x වර්ගය ඍණ 2x ධන 5 වර්තන ලක්ෂයේ කණ්ඩාංක සොයන්න කියලා වෙන්න ඕනේ. බලන්න y සමානයි x වර්ගය ඍණ 2x ධන 5 වර්තන ලක්ෂයේ කණ්ඩාංක සොයන්න. එහෙනම් මෙන්න මේ ශ්‍රිතයේ මෙන්න මේ දීලා තියෙන වර්ගජ ශ්‍රිතයේ සමීකරණය නැත්නම් මේකට ප්‍රස්ථාරය ඇන්දොත් එයා හැරෙන්නේ කොතනදද කියලා අපෙන් අහන්නේ. එහෙනම් අපි එමු හදන්න බලන්න. එහෙනම් මෙන්න සමීකරණයේ තියෙනවා y සමානයි x වර්ගය ඍණ 2x ධන 5. මෙන්න වර්තන ලක්ෂයේ කණ්ඩාංක අහන්නේ. එහෙනම් බලන්න මෙයා y සමානයි ax වර්ගය ධන bx ධන c කියන සාධාරණාකාරී ඉන්නවා. විභාගෙදී එහෙම සාධාරණාකාරයට පත් කරලා දීලා තිබුණ නැත්නම් දරුවනේ ඒක ඔබ පත් කරගෙන මේ ගාන හදන්න පටන් ගන්න ඕනේ. විභාගේ වෙලාවේ ඔය පුංචි දේවල් වෙනස් කරලා ඔබට දෙන්න පුළුවන්. ලොකු වෙනස්කම් මෙව්වේ කරන්න බෑ. හොඳයි. එහෙනම් බලන්න මේකේ y සමානයි x වර්ගය කියන එක මම ලියා ගන්නම් 1x වර්ගය කියලා. කමක් නැහැනේ. ඍණ 2x ධන 5. එහෙනම් මේකේ a කියන්නේ 1යි B කියන්නේ දරුවනේ හොඳට බලන්න B කියලා කියන්නේ දෙක නෙමෙයි. මොන දෙකද? ඍණ 2 ඉස්සරහා තියෙන ලකුණත් එක්ක අපේ C ට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එතන ලියාගමු C කියන්නේ පුතේ කවුද? ධන 5යි. එහෙනම් A කියන්නේ 1යි B කියලා කියන්නේ ඍණ 2යි. එහෙනම් වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය ගන්න පුළුවන්. x සමානයි හැරෙන තැන x කණ්ඩාංකය ගත්ත හැකි x සමානයි ඍණ 1යි B යට 2යි. එහෙනම් ආදේශ කරන්න පුතේ ඍණ 1යි B කියලා කියන්නේ ඍණ 2යි යට 2යි A කියලා කියන්නේ 1යි. එහෙනම් මෙතන ඍණයි ධනයි. හරි. මෙතන එක් වරක් 2 2යි. මෙතන දෙවරක් 1 2යි. දෙක දෙකෙන් බෙදුනම් පුතේ ධන 1යි. එහෙනම් අපිට ලැබෙනවා මේකේ වර්තන ලක්ෂයේවත් හැරෙන තැන x ගේ කණ්ඩාංකය වෙන්නේ කවුද? 1යි. හරි ආපහු ඍණ 1යි b යට 2යි ඍණ 1 b කියලා කියන්නේ ඍණ 2 ඍණයි ධන එක් වරක් 2 2යි 2යි a කියලා කියන්නේ 1යි දෙවරක් 1 2යි දෙක දෙකෙන් බෙදුනා වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය 1යි. එහෙනම් පුතේ මේ වර්තන ලක්ෂයේ x කණ්ඩාංකය දැන් මේ ඔබට දීලා තියෙන සමීකරණයට ආදේශ කරපුවාම හැරෙන තැන y කණ්ඩාංකයනෝ අපි ආදේශ කරනවා.
y සමානයි 1 x වර්ගය ඍණ 2 x ධන 5. එහෙනම් y සමානයි ඍණ 1 x වර්ගය කියලා කියන්නේ 1 වර්ගයයි ඍණ 2 වැඩි කිරීම 1. මෙතන ධන 5. x වෙනුවට 1 දාන්න තියෙන්නේ. එහෙනම් මෙතන 1 වර්ගය 1 1 වරක් 1 1යි. මෙතන ඍණ 2 වරක් 1 2යි. මෙතන ධන 5යි. එහෙනම් මෙතන එනවා පුතේ ධන 1යි ඍණ 2යි කියලා කියන්නේ ඍණ 1යි. ඍණ 1යි ධන 5යි කියලා කියන්නේ මෙතන එනවා පුතේ මොන හතරයිද? ධන 4යි නැත්තම් ධන 1යි ධන 5යි කියන්නේ ධන 6යි. ධන 6යි ඍණ 1යි කියලා කියන්නේ ධන 4යි. ඒ කියන්නේ පුතේ ඔයාලා මේ ශ්‍රිතය ඇන්දොත් මෙයාගේ x වර්ග පදයේ සංගුණකය ධන නිසා අවමයක් එන්නේ. මෙයා කොහෙන්ද හැරිලා යන්නේ? හැරිලා යන තැන කණ්ඩාංකය තමයි කවුද? 1,4. මේ 1,4 කියන තැනදී මෙයා හැරිලා යනවා පුතේ 1 කියලා කියන්නේ x කණ්ඩාංකයගේ 4 කියලා කියන්නේ y කණ්ඩාංකයගේ. එහෙනම් 1,4 කියන තැනදී මෙයා හැරිලා යනවා. මෙන්න එයාගේ පුතේ ලැබෙනවා අපිට වර්තන ලක්ෂය. පැහැදිලිද දරුවනේ? හරිම ලේසි. හරි. ඔන්න අපි වර්තන ලක්ෂයේ කණ්ඩාංක ගත්තා. ගන්න විදිය ඉගෙන ගත්තා. මේක ඔලුවට ගන්න වැදගත් පොයින්ට් එකක්. අපි වැදගත් ලක්ෂණ දෙකක් මේ වෙනකොට ඉගෙන ගත්තා. එක තමයි පුතේ අපේ මෙන්න මේ කියන සරල රේඛාව මෙන්න මේ කියන වර්ගජ ශ්‍රිතය උපරිමයක්ද අවමයක්ද කියන එක. ඊළඟ එක තමයි කොහේදීද මේක හැරෙන්නේ කියන එක. දැන් අපි මූලික ලක්ෂණ දෙකක් දන්නවා. තව ලක්ෂණ දෙකයි තියෙන්නේ. එතනින් අපේ කතන්දරේ ඉවරයි. බලන්න එන්න ඊළඟ එක. අන්තක්කණ්ඩය සෙවීම. කවුද පුතේ අන්තක්කණ්ඩය කියන්නේ? හරිම ලේසි. අන්තක්කණ්ඩය කියලා කියනවා පුතේ. හරි. අපේ එන්න ගොඩක් අපේ ස්ලයිඩ් එකට බලන්න අන්තක්කණ්ඩය සෙවීම කියන තැන. අන්තක්කණ්ඩය කියන්නේ බලන්න පුතේ ඔය ස්ලයිඩ් එකේ තියෙනවා අන්තක්කණ්ඩය කියලා කියන්නේ y අක්ෂය කැපෙන තැන. ඒක මොන ප්‍රස්ථාරය ගත්තත් අන්තක්කණ්ඩය කියන්නේ y අක්ෂය කැපෙන තැනට පුතේ. හරි. එහෙනම් අපි ගත්තාම මේකදී අන්තක්කණ්ඩයේදී නැත්තම් ඔය y අක්ෂය කැපෙන තැනදී බලන්න x ගාගේ බිඳුවයි. හරි. අපි චුට්ටක් මන් තව පැහැදිලි කරන්නම්. බලන්න මේක. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තියෙනවා නම් දරුවනේ. හරි. බලන්න මේ ප්‍රස්ථාරයේ ඔහම තියෙනවා නම් මෙන්න මෙතෙන්ට තමයි අපි ඔය අන්තක්කණ්ඩය කියලා කියන්නේ. එතකොට කොහොමද උතන අගය ගන්නෙ? දැන් අපි ගත්තාම අපේ සරල රේඛාවේ වර්ගජ ශ්‍රිතයේ සාධාරණාකාරයේ ax වර්ගයේ bx ධන c නේ. එතකොට මෙන්න මේ පොයින්ට් එකේදී දරුවනේ මේ පොයින්ට් එකේදී x ගාගේ කවුද? දැන් අපි මෙතන කණ්ඩාංක ලියන්න කිව්වොත් මෙතන y ගාගේ c නම් x ගාගේ බිඳුවනේ. එහෙනම් මෙතන තියෙන්නේ මේ බිඳුවේ c කියන පොයින්ට් එක මේ තියෙන්නේ. බිඳුවේ c. එතකොට මම මේකේ මේ x ගාගේ බිඳුව නිසා මේ වර්ගජ මේ ශ්‍රිතයේ සමීකරණයක x ට බිඳුව දාන්න. එහෙනම් මෙයාට බිඳුව දාන්න. y සමානයි a වැඩි කිරීම බිඳුවේ වර්ගය. ධන b වැඩි කිරීම බිඳුව. ධන මෙතන c. එහෙනම් a වරක් බිඳුව බිඳුවයි b වරක් බිඳුව බිඳුව. එහෙනම් y සමානයි කාටද පුතේ? c ට. එහෙනම් හරිම ලේසි පුතේ. දීලා තියෙන සමීකරණේ y සමානයි ax වර්ගය bx ධන c ගේ මෙන්න මේ නියත පදයේ මගින් හරියටම y අක්ෂය කපන තැන තීරණය කරනවා. මොකුත් කරන්න එපා. බලලා ලියන්න තියෙන්නේ මෙන්න මේ x එකක් y එකක් නැති පදයට අපි කියනවා නියත පදය කියලා. මෙන්න මේ නියත පදයෙන් පෙන්නනවා මෙන්න මේ ප්‍රස්ථාරයේ y අක්ෂය කපන තැන. පැහැදිලිද දරුවනේ? හරි. ඔන්න එහෙනම් ඒ කතන්දරෙත් ඉවරයි. ඔන්න අපි ලක්ෂණ තුනක් හොයලා තියෙනවා මේ වෙනකොට. කවුද? උපරිමයක්ද අවමයක්ද? ඊළඟ කතන්දරේ තමයි හැරෙන්නේ කොතනදීද? y අක්ෂය කපන්නේ කොතනදීද? ලක්ෂණ තුනයි. තව එකයි බලන්න. ඒකෙන් පස්සේ අපිට පුළුවන් කණ්ඩාංක තලයේ ඒක නැත්නම් අපි ගත්තාම දල වක්‍ර නිර්මාණය කිරීම තැන එතනින් මුළු පාඩමවත් අවසන්. බලන්න කොච්චර පුංචි දේවල්ද අපිට ලකුණු සෑහෙන ලකුණක් උපය ගන්න තියෙන පාඩමක් මතක් කරන්න. පුංචි කාලයක් ඇති දරුවනේ ඕගොල්ලොත් මේ ක්‍රියාවලිය හරි අපි කරන විදිය ඕගොල්ලන්ගේ අනෙක් පාඩම් වලටත් පාවිච්චි කරන්න. හරි මේ කරන මෙහෙවරේ ප්‍රතිලාභ ගන්න අරගෙන හොඳ විභාග ප්‍රතිඵලයකට යන්න. හරි ඒක තමයි අවසාන මේකේ බලාපොරොත්තුව වෙන්නේ. හොඳයි. එහෙනම් පුතේ අපි එනවා මූල සෙවීම අපේ ඊළඟ ස්ලයිඩ් එකට මූල සෙවීම කියන තැනට. බලන්න එකේ දාලා තියෙනවා පුතේ මූල සෙවීම. මූල අනුප්‍රස්ථාරයේ x අක්ෂය ඡේදනය කරන ලක්ෂයයි මූල ලක්ෂයේදී y කණ්ඩාංකය ශුන්‍ය වෙන බැවින් y සමානයි බිඳුව වේ. හරි. අපි බලමු පුතේ එන්න මේක තව පොඩ්ඩක් වඩා හොඳින් පැහැදිලි කරගන්න අපි උත්සාහ කරමු එන්න. බලන්න පුතේ අපි වර්ගජ ශ්‍රිතයක් ගත්තොත් මේ වගේ අපි මෙහෙම වර්ගජ ශ්‍රිතයක් ගත්තොත් මේකේ මේ මූල කියලා කියන්නේ දරුවනේ මේ මෙන්න මේ වර්ගජ ශ්‍රිතය මේ x අක්ෂය කපන තැන් දෙක තමයි අපි කියන්නේ මූල. මෙන්න මේ තැන් දෙකට තමයි අපි කියන්නේ මූල. එතකොට මෙන්න මේ මූල ලක්ෂ වලදී මම කියන්නම්කෝ මෙතනාගේ a කියලා x ගේ. මම කියන්නම්කෝ මෙතනාගේ b කියලා. එතකොට මෙතන කණ්ඩාංකය ලිව්වොත් කොහමද පුතේ?
ඒගේ බිඳුව ඒගේ බිඳුව මෙතන කණ්ඩාංකය ලිව්වොත් කොහමද? මුලින් කියන්න ඕනේ x ගාගේ. එතකොට මේකේ ඉන්නේ b ගේ බිඳුව. පැහැදිලිද? b ගේ බිඳුව. එතකොට b x ගාගේ b y ගාගේ බිඳුවයි. මේකේ x ගාගේ a y ගාගේ බිඳුවයි. එතකොට මෙන්න මේ මූලවලදී නැත්තම් මේ ලක්ෂ දෙකේම පුතේ හරි සරලව බැලුවොත් මේක දිහා මේ දෙකේම පොදු ලක්ෂණයක් තියෙනවා. කවුද මේ දෙකේම පොදු ලක්ෂණේ බලන්න? මේ දෙකේම දරුවනේ y ගාගේ මොකයිද? බිඳුවයි. එහෙනම් හරි ලේසි පුතේ මූල ගන්න. කොහොමද මූල ගන්නේ? ඔයාලට දීලා තියෙන වර්ගජ ශ්‍රිතයේ සමීකරණේ y ට දාන්න බිඳුව. y ට බිඳුව දාපුවාම පුතේ ඕගොල්ලන්ට මොකක් හරි සමීකරණයක් හරි මොකක් හරි ලැබෙනවා. ඒක විසඳන්න. ඒක විසඳපුවාම අපිට ලැබෙන්නේ මේ x ගියන් දෙකේවත් මූල තමයි. පැහැදිලිද? එහෙනම් කොහොමද පුතේ මූල හොයන්නේ? හරිම ලේසි. දීලා තියෙන සමීකරණේ වර්ගජ ශ්‍රිතය මොකක් හරි ඒ වර්ගජ ශ්‍රිතයේ y වෙනුවට දාන්න බිඳුව. මොකද මූලවලදී y බිඳුවයි මේ. y ගියගේ බිඳුවයි. හරි. එතකොට මූලවලදී y බිඳුවයි කියන්නේ ඕගොල්ලන්ට ලැබෙන වර්ගජ ශ්‍රිතයේ y ට බිඳුව දාපුවාම ඔයාලට මොකක් හරි ලැබෙයි සමීකරණයක්. අන්‍ය සමීකරණයේ විසඳන්න මගේ දරුවනේ. එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ මූල ටික ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. අපි ගානකින්ම බලමු. ඕක කිව්වට නිකන් අවුල් වගේ. හරි. වැඩේ කරපුවාම තමයි අපිට තේරෙන්නේ හරිනේ මෙන්න මේක හරි ලේසියිනේ කියලා. එන්න අපි යනවා පුතේ අභ්‍යාස ස්ලයිඩ් එකකට. හරි. එන්න බලන්න. මේක තියෙනවා ඕගලන්ට පුංචි සටහනක් දාගන්න පුළුවන් තිරේ දිස් වෙන නිසා. නැත්නම් අපේ ITN 2.0 කියන YouTube නාලිකාව ඔස්සේ මේක නැවත නරඹන්න පුළුවන්. හරි. නැවත නරඹමින් ඔබේ ගොන්නට හරි තව දැනුම ගන්න පුළුවන්. විභාගයට යනකොට හොඳ සම්පූර්ණ හරි හොඳ පළපුරුදු දරුවෙක් විභාගයට මුහුණ දෙන්න යවා ගන්න උත්සාහයක යෙදෙන්න. බලන්නේ නම් එන්න y සමානයි x වර්ගය ඍණ x ඍණ 6 වර්ගජ ශ්‍රිතේ y අක්ෂය ඡේදනය කරන ලක්ෂවල ඛණ්ඩාංක සොයන්න. හරි. අපේ y අක්ෂය ඡේදනය කරන ලක්ෂවල ඛණ්ඩාංක සොයන්න වගේම අපි මේකේ මූලත් හොයලාම ඉමු. හරි. එතකොට දෙකම වෙනවනේ. මේකේ ඛණ්ඩාංකත් සොයමු, y අක්ෂය ඡේදනය කරන ලක්ෂයේ ඛණ්ඩාංකත් හොයමු, මේකේ මූලත් හොයමු. එතකොට මේ වැඩ දෙකම වෙනවා. එතකොට අපි මේ වෙනකන් කතා කරපු තියරම් දෙකම කළා. ඊට පස්සේ මේ ඔක්කොම දාලා එකට ගානක් හදමු. ඉවරයි පුතේ. පැහැදිලිද? හරි සරලයි. වැඩෙත් ඉවරයි. බලන්න. එහෙනම් අපේ බලන්න මේ ගාන හදමු. මේ ගානේ අපි ওই දෙකම කරමු. බලන්න. මේකේ තියෙනවා පුතේ y සමානයි x වර්ගය ඍණ x ඍණ 6. ඍණ x ඍණ 6. හරි. මේක එතකොට y සමානයි ax වර්ගය bx ධන c කියන සාධාරණ ආකාරය ඉන්නවා. මෙතන a වෙනුවට 1 ඉන්නවා, b වෙනුවට ඍණ 1 ඉන්නවා, c වෙනුවට ඍණ 6 ඉන්නවා. හරිනේ. x වර්ගය ඍණ 1යි x කියලා කියන්නේ මම මේ x ඉස්සරෙන් 1 දැම්මොත් b කියන්නේ ඍණ 1යි c කියන්නේ ඍණ 6යි. එතකොට මේ ප්‍රස්ථාරය ඇඳපුවාම මේ ප්‍රස්ථාරේ පැහැදිලිවම වර්ගපදයේ සංගුණකය පුතේ ධන නිසා මෙයා අවමයක්. ඔන්න අපි එක පොයින්ට් එකක් වත් අවමයක්. පැහැදිලිද? ඊට පස්සේ මෙයා අනිවාර්යෙන් පුතේ යාගේ y අක්ෂය ඡේදනය කරනවා. c අන්තක්ඛණ්ඩය කීයද? ඍණ 6යි. එහෙනම් මේකේ ඇඳොත් එහෙම මෙන්න මේ වගේ දැන් මම මේ පැත්තද මේ පැත්ත දන්නේ නැහැ. මේක කොහොම හරි මෙතන ඍණ 6න් තමයි y අක්ෂය කපන්නේ. පැහැදිලිද? ඔන්න අවමයක් ඍණ 6යි කියලා අපි පෙන්න ගත්තා. දැන් මූල හොයමු. මූල කියලා කියන්නේ x අක්ෂය කපන තැන් දෙක කියන්නේ x අක්ෂය කපන තැන් දෙකදී y බිඳුවයි. එන්න මූල හොයන්න අපි. එහෙනම් මූල සෙවීම. මූල කියලා කියන්නේ x අක්ෂය කපන තැන් දෙක මූල හොයමු. එන්න y සමානයි 1x වර්ගය ඍණ 1x ඍණ 6. මූලවලදී පුතේ y සමානයි බිඳුවයි. මූල කියලා කියන්නේ මෙන්න මේ පොයින්ට්ස් වල මේ පොයින්ට්ස් වලදී y ගාගේ බිඳුවයි. එහෙනම් දාන්න y ට බිඳුවයි. y සමානයි බිඳුවයි. එහෙනම් y ට බිඳුව දාපුවම දැන් මට එනවා බිඳුව සමානයි x වර්ගය ඍණ 1x ඍණ 6යි. පැහැදිලි දරුවනේ? එහෙනම් අපේ සමීකරණයක සාමාන්‍යයෙන් සිරිත හරි අගයන් මේ පැත්ත ඉඳලා අර පැත්තේ බිඳුව තියෙන එකනේ. ඒක දෙපැත්ත මාරු කරලා ලියා ගමු. මේක බිඳුව මේකට සමාන කිව්වත් මේක සමානයි බිඳුව කිව්වත් එකම කතන්දරේනේ. එහෙනම් x වර්ගය ඍණ 1x ඍණ 6 සමානයි බිඳුව. මේ වගේ සමීකරණ වලට අපි පොඩි කාලේ ඉඳලා කියනවා පුතේ මොන සමීකරණ කියලාද? වර්ග සමීකරණ. එහෙනම් පුතේ මේ වර්ග සමීකරණය විසඳමු. කොහොමද දරුවනේ අපි මේ වර්ග සමීකරණය විසඳන්නේ? එහෙනම් මේ වර්ග සමීකරණයක් විසඳන ක්‍රමයක් තියෙනවා. මේකේ මේ පැත්ත සාධක කඩා ගන්න. සාධක වෙන වෙනම බිඳුවට සමාන කළා නම් අන්න අපිට පුළුවන් පුතේ මේකේ හරි මේකේ අපිට සමීකරණය විසඳගෙන මූල හොයන්න. එහෙනම් බලන්න එන්න අපි ගම්මු මේකේ සාධක කඩා ගන්න දරුවනේ
ත්‍රිපද ප්‍රකාශනයක් සාධක කඩන්න තියෙන්නේ x වර්ගය ඍණ 1x ඍණ 6 මේකේ මුලයි අගයි වැඩි කරගන්න. එතකොට එනවා ඍණ 6x වර්ගය කියලා. මේක සාධක දෙකකට වෙන් කරගන්න ඕනේ. මේ ත්‍රිපදීය සාධක කඩන්නේ. මෙතන ඍණ නම් එක්කෙනෙක් ධන වුණොත් අනික් කෙනා ඍණ. එක්කෙනෙක් ඍණ වුණොත් අනික් කෙනා ධන. එතකොට මේ දෙන්න අඩු වෙනවා. අඩු වෙලා එක හැදෙන්න ඕනේ. එහෙනම් 6 සාධක කඩන්න අඩු වුණාම එක වෙන්න. 3 වරක් 2. 3 වරක් 2 3 වරක් 2 x x x x. එහෙනම් එන්න ඕනේ ඍණ 1x. එහෙනම් වැඩි එක්කෙනා ඍණ වෙන උත්තරේ ගන්න ඕනේ. මේක ගෙනල්ලා දාන්න මෙතෙන්ට. එහෙනම් එනවා x වර්ගය ඍණ 3යි x ධන 2යි x ඍණ 6 කියලා. මේක වෙනුවට අපි දැම්ම පුතේ මේක හදාගත්ත සාධක දෙක අපි 6 7 8 sorry 9 10 11 පන්ති වල ඉඳලා මේවා කරනවා ඔබට මතක ඇති. එහෙනම් පුතේ අපි මෙතනින් ගන්න x එකක් එළියට තොරනවා x ඍණ 3. මේ දෙන්නගෙන් ගන්න පුතේ ධන දෙකක් එළියට. එතකොට මෙතන එනවා x ඍණ 3. x ඍණ 3ක් එළියට ගන්න දරුවනේ. එතකොට මෙතන එනවා කවුද? x ධන 2. එහෙනම් අපේ මෙන්න මේක සාධක කඩපු උත්තරේ තමයි මේ තියෙන්නේ. මේක වෙනුවට මේක ලියාගම්මු. එහෙනම් එනවා x ඍණ 3. එහෙනම් මෙතන එනවා x ධන 2 සමානයි බිඳුවට. දැන් පුතේ වර්ග සමීකරණ විසඳුවේ කොහොමද? මේවා වෙන වෙනම සමාන කරන්න කාටද? බිඳුවට. එහෙනම් අපිට එනවා x ඍණ 3 සමානයි බිඳුව හෝ අන්න x ධන 2 සමානයි බිඳුව. දැන් මේ ඍණ 3 එහා පැත්තට යවන්න x සමානයි 3 හෝ x සමානයි ඍණ 2. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය ඇන්දොත් දරුවනේ මේ ප්‍රස්ථාරයේ x අක්ෂය කපනවා කොතනදීද? ධන 3ේදී ඍණ 2ේදී. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. හරි. ධන 3ේදී ඍණ 2ේදී තමයි මෙයා x අක්ෂය කපන්නේ. ඔන්න ඔය විදිහටයි පුතේ මූල හොයන්නේ. පැහැදිලි කොහොමද මූල හෙව්වේ? y ට දැම්මා බිඳුව. දාපුවම අපිට ලැබෙනවා වර්ග සමීකරණයක්. දෙපැත්ත සාධක කරලා බිඳුවට සමාන කරා නම් y අක්ෂය කැපෙන තැන් දෙක එනවා. ඔන්න අපි ඔක්කොම මේ වෙනකොට මූලික පොයින්ට්ස් ටික ලක්ෂ ටික හොයලා ඉවරයි. දැන් අපිට මේකේ අවසන් කටයුතු ටික තියෙන්නේ අවසානයේ ගාණක් හදන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් මොනවද අපි කළේ? අපි ඉස්සෙල්ලාම බැලුවා මෙයා උපරිමයක්ද අවමයක්ද කියලා. ඊළඟට බැලුවා පුතේ මේක හැරෙන්නේ කොතනද? වර්තන ලක්ෂය කවුද කියලා. ඊට පස්සේ අපි හෙව්වා y අක්ෂය කැපෙන්නේ කොතනද කියලා. ඔන්න දැන් අවසාන වශයෙන් x අක්ෂය කපන දැන් දෙක ගත්තා. ඔය පොයින්ට්ස් ටික තියෙනවා නම් ඔය ලක්ෂණ ටික තියෙනවා නම් අන්න අපිට පුළුවන් පුතේ මොකක් කරන්නද? සම්පූර්ණ ප්‍රස්ථාරයක දල වක්‍රයක් නිර්මාණය කරන්න. එහෙනම් අපි එනවා පුතේ ගානකට. ඊළඟ ස්ලයිඩ් එක බලන්න. අපේ අන්තිම කොටස. හරි. පහත ශ්‍රිතවල මූලික ලක්ෂණ භාවිතා කර දල වක්‍ර නිර්මාණය කරන්න කියලා තියෙනවා. හොඳයි අපි දල වක්‍රයක් නිර්මාණය කරමු. ඔබට ගණන් දෙකක් දාලා තියෙනවා දරුවනේ. හරි. අපි කරමු. අපි කරකොලා එතකොට මෙතනින් ඔබේ කණ්ඩාංක ජාමිතිය ගණනුත් එක්ක සම්පූර්ණයෙන් අවසන් කළා. මේකේ කොහෙවත් ඉතුරු කොහෙවත් නැත්තම් සාකච්ඡා නොවිච්ච කොටස් නෑ. නමුත් ගණිතය පුතේ ගණිතයේ ස්වභාවය මේ ගාණක් දෙකක් කළා කියලා ඔබට මේක පුරුදු ඒක ඇති වෙන්නේ නෑ. ගණව ගණන් ගොඩක් හදන්න. එතකොට විභාග ගාණත් ඔබට සාමාන්‍ය ගාණක් බවට පරිවර්තනය වෙයි. හොඳයි. එහෙනම් බලන්න අපි හදනවා පුතේ මේකේ පළවෙනි එක y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 8. මූලික ලක්ෂණ භාවිතා කළ දල වක්‍ර නිර්මාණය කරන්න කියලා තියෙන එකේ පළවෙනි එක. බලන්න y සමානයි x වර්ගය ඍණ 2x ඍණ 8. එහෙනම් අපි මෙයාගේ දල වක්‍ර නිර්මාණය කරන්න හදන්නේ. අපේ ක්‍රමවත්ව යමු පුතේ. ඉස්සල්ලාම බලන්න මෙයා සාධාරණ ආකෘතියේ ඉන්නවද? ඔව් ඉන්නෝ. ax වර්ගය bx ධන c. එහෙනම් මෙතන පුතේ මම මේක ලියන්නම් y සමානයි ධන 1x වර්ගය ධන එකක් දැම්මට කමක් නැහෙනි. ඍණ 2x ඍණ 8. එහෙනම් a කියලා කියනවා ධන 1යි. b කියලා කියන්නේ පුතේ ඍණ 2යි. c කියලා කියන්නේ පුතේ ඍණ 8යි. ඔන්න හරි ඒ ටික ගත්තා. දැන් මම මුලින්ම හොයා ගන්න හදන්නේ මෙයා උපරිමයක්ද අවමයක්ද බලන්න. මුල්ම එක පළවෙනි ස්ටෙප් එක පළවෙනි ස්ටෙප් එක බලන්න. මෙයාගේ x වර්ග x වර්ග පදයේ සංගුණකය හැවත් a ධන. එහෙනම් a සමානයි ධන 1යි. ධන 1යි කියලා කියන්නේ විශාලයි බිඳුවයි ධනයි. එතකොට විශාලයි බිඳුවයි කියන්නේ මෙයා මොකක්ද පුතේ? ධන නම් අවමයක්. එහෙනම් ඔන්න අපේ හොයාගත්තා මේක අවමයක්. පැහැදිලිද? ඔන්න ඒක ඉවරයි. ඊළඟ පොයින්ට් එක කවුද? මෙයා කොහෙදද හැරෙන්නේ? වර්තන ලක්ෂය. දාන්න ඍණ 1යි b යට 2යි a වර්තන ලක්ෂය x කණ්ඩාංක x සමානයි ඍණ 1යි b යට 2යි a. ආදේශ කරන්න ඍණ 1 වැඩි කිරීම b කියන්නේ ඍණ 2යි. ඍණ 1යි b යට 2යි a
දෙක වැඩි කිරීම A කියලා කියන්නේ ධන 1යි. ඍණ 1යි B යට 2යි A. හරිනේ? ඍණ 1යි B එක වැඩි කිරීම B කියන්නේ ඍණ 2යි sorry ඍණ 1යි B. එතකොට ඍණ 1 වැඩි කිරීම B ඍණ 1යි B යට 2යි A. එතකොට ඍණ 1 වැඩි කරන්න ඕනේ ඍණ 2කින්. එතකොට ඍණ 1 ඍණ 2කින් යනවා ඍණයි ධන දෙවරක් එක 2යි දෙවරක් එක 2යි. එහෙනම් මෙතන එනවා කවුද? ධන 1යි. පැහැදිලි? ඍණ 1යි B යට 2යි A. ඍණ 1 B වෙනුවට දැම්මා ඍණ 2 ඍණයි ධන දෙවරක් එක 2යි 2යි A දෙක වැඩි කිරීම A කියලා කියන්නේ 1යි 2යි 2 මේවා 1යි. ඔන්න වර්තන ලක්ෂ්‍ය x ඛණ්ඩාංකය ආව. දැන් ඔය අපු x ගියාගේ පුතේ මේ සමීකරණයට ආදේශ කරලා y හොයාගන්න. එහෙනම් එනවා අපි y හොයන්න යනවා. හරි. එහෙනම් මම මෙතන කරන්නම්. y සමානයි x වර්ගය ඍණ 2යි x ඍණ 8. එහෙනම් y සමානයි x වර්ගය කියලා කියන්නේ 1 වර්ගය. ඍණ 2 වැඩි කිරීම 1 ඍණ 8. එහෙනම් 1 වර්ගය 1යි. මෙතන ඍණ 2 එකෙන් ගන්නම ඍණ 2යි. මෙතන ඍණ 8යි. එහෙනම් මෙතන ඍණ 2යි ඍණ 8යි කියලා කියන්නේ ඍණ 10යි. ඍණ 10යි ධන 1යි කියලා කියන්නේ මෙතන එනවා ඍණ 9ක් කියලා එනවා පුතේ y. එහෙනම් මෙයාව හැරෙනවා කොතනද පුතේ? එකේ ඍණ 9 කියන පොයින්ට් එකේදී හැරෙනවා. එකේ ඍණ 9 කියන පොයින්ට් එකේදී හැරෙනවා. එක ඍණ 9 කියන ලක්ෂයේදී මෙයා හැරෙනවා. හෙවත් වර්ධනය වෙනවා. පැහැදිලිද? හරි. තව එකයි පුතේ අපිට හොයන්න තියෙන්නේ කවුද? මූල. කොහෙදිද මෙයා x අක්ෂය ඡේදනය කරන්නේ? කොහොමද මූල හොයන්නේ? දීලා තියෙන සමීකරණේ y වෙනුවට දාන්න බිඳුව. දාපුවාම අපිට එනවා සරල වර්ග සමීකරණයක්. විසඳන්න පුතේ වර්ග සමීකරණය. එතනින් එන x අගය තමයි මූල. එහෙනම් එන්න බලන්න. අපි ගන්නවා පුතේ මෙතන x වර්ගය ඍණ 2යි x ඍණ 8 සමානයි y x වර්ගය ඍණ 2යි x ඍණ 8 සමානයි y. එහෙනම් පුතේ මෙතන අපි ආපු x අගේ ආදේශ මෙතන y ට දාන්න බිඳුව. මොකද මූල හොයන්නේ. එහෙනම් x වර්ගය ඍණ 2යි x ඍණ 8 සමානයි මෙතන y වෙනුවට දාන්න කවුද? බිඳුව. පැහැදිලිද? එහෙනම් y වෙනුවට බිඳුව දාපුවම වර්ග සමීකරණයක් ආවා. කඩන්න මෙයාව සාධක. එහෙනම් මේක සාධක කරන්නේ කොහොමද? මෙයා ධන මෙයා ඍණ. එතකොට ධන 1යි x වර්ගය ඍණ 8 න් ගන්නාම ධනයි ඍණයි ඍණ. එතකොට එනවා ඍණ 8යි x වර්ගය. මුලයි අගයි වැඩි කරලා මේ වැඩි කරලා ලැබෙන සංඛ්‍යාව ගුණිතයකට වෙන් කරන්නේ ගුණිතයේ තියෙන පද දෙක එකතු කරපුවාම මැද පදේ ලැබෙන්න ඕනේ. මේ 10 පන්තියේ 9 වසරේ කිව්වේ. එහෙනම් 8 සාධක කඩන්න ඒ සාධක දෙක එකතු කරපුවාම දෙක හැදෙන්න ඕනේ. 8 මෙතන ඍණ 8 නිසා එක්කෙනෙක් ධන වුණොත් එක්කෙනෙක් ඍණ. එක්කෙනෙක් ඍණ වුණොත් එක්කෙනෙක් ධන. ධනයි ඍණයි වැඩි වුණොත් ඍණ. ඍණයි ධනයි වැඩි වුණොත් ඍණ. මේ දෙක වැඩි කරලා එන උත්තරේ මේ දෙක එකතු කරපුවාම ඍණ දෙක. එහෙනම් කොහොමද? මේ දෙකේ ලකුණු අසමාන නිසා අඩු වෙනවා. අඩු වෙලා හැදෙන්න ඕනේ දෙක. එහෙනම් 8 සාධක කඩන්න අඩු වුණාම දෙක වෙන්න. 4 වරක් 2. 4 වරක් 2. 4 වරක් 2 x බලන්න. ධන 4යි x ඍණ 2යි x එකතු කරපුවාම මෙයා ධන නිසා මෙයා ඍණ නිසා අඩු වෙනවා. 4න් 2ක් ගියාම 2යි වැඩි එක්කෙනා ධන නිසා ධන 2යි x. ඍණ 4යි x ධන 2යි x වැඩි වෙනකොට ර්ණයි ධනයි ඍණ 4 වරක් 2 8යි x වර්ගය කියලා එනවා. මෙතන මෙයා ඍණ මෙයා ධන නිසා එකතු කරොත් වැඩි ලක්කමෙන් පොඩි ලක්කමකට වඩා වැඩි එක්කෙනාගේ ලකුණ එනවා. 4න් 2ක් ගියාම 2යි වැඩි එක්කෙනා ඍණ නිසා ඍණ 2යි x. එහෙනම් මෙන්න මේක ගෙනල්ලා දාන්න පුතේ මෙන්න මෙයා වෙනුවට. එහෙනම් දාමු අපි මට මුල ටිකක් මකා ගන්න වෙනවා පුතේ. හරි මුට ටිකක් මකා ගන්න වෙනවා. අපි දැන්ට හොයාගත්ත මේ පොයින්ට්ස් ටික තියාගන්න වෙනවා අපිට. හරි මේ ටික තියාගෙන මම මුල ටික මකන්නම්. මම අතෙන්ට යන්න වෙනවා මට ගාන හදන්න. බලන්න ඔයාලා බෝඩ් එක හරියට බලන්න. මම බෝඩ් එක මැකුවේ නෑ. ඔබට අපහැදිලි වෙන්න පුළුවන් ඒ නිසා මකලා බෑ මට මේ ටික ඕනේ. හරි ඒ නිසා මම මෙතනින් මෙතෙන්ට යන්නම්. බලන්න මෙන්න මෙතනින් මම මෙතෙන්ට යනවා. බලන්න එහෙනම් එනවා x වර්ගය මෙතන ඍණ 2යි x ඍණ 8 සමානයි බිඳුවයි x වර්ගය මෙතන ඍණ 2යි x වෙනුවට දාන්න ඍණ 4යි x ධන 2යි x ඍණ 8 සමානයි බිඳුවයි මෙතනින් කඩන්න පොතේ ගන්න x එකක් කියලා හිතනවා x ඍණ 4 හරි x එකක් යට තමයි x ඍණ 4 මෙතනින් ගන්න ධන 2ක් එළියට එතකොට එනවා x ඍණ 4 x ඍණ 4ක් එළියට ගන්න එතකොට මෙතන එනවා x ඍණ 4 x ධන 2 සමානයි බිඳුවයි. දැන් මේවා වෙන වෙනම බිඳුවට සමාන කරපුවාම අපිට ලැබෙනවා මොකක්ද? මේ x ඍණ 4 බිඳුවට සමාන කරපුවාම ඍණ 4 එහා පැත්තට ගිහලා x සමානයි ධන 4 හෝ x සමානයි ධන 4 හෝ
මේක බිඳුවට සමාන කරපුවාම x ධන 2 සමානයි බිඳුවයි ධන 2 එහා පැත්තට යනකොට x සමානයි ඍණ 2යි. එහෙනම් ඔන්න ඔය තැන් දෙකේදී කැපෙනවා. හොඳයි. දැන් එහෙනම් මට පුතේ මෙන්න මේ මූලික පොයින්ට්ස් ටික තියෙනවා. දැන් මට මේකේ අවසාන ටික තියෙන්නේ මොකක්ද? දල වක්‍රයක් නිර්මාණය කරන්නයි මට තියෙන්නේ. එහෙනම් මේ ටික අරගෙන අපි දල වක්‍රයක් නිර්මාණය කරමු. දල වක්‍රයක් නිර්මාණය කරද්දී ඔබ ඛණ්ඩාංක තලයේ පුතේ අවශ්‍ය නැහැ નિયમિત ප්‍රමිතියටම අදින්න. හරි. දල ආගයන් ටික ලකුණු කරගෙන මේ ශ්‍රිතය දලව නිර්මාණය කිරීම ප්‍රමාණවත්. එහෙනම් බලන්න පුතේ මම මෙතනම කන්නම් මේකේ අගහරිය තිබුණාම මට ඇති මේ උත්තර දෙකයි මට ඕනේ මෙතනම කනවා දරුවනේ. හරි. ඔබට මේ කොටස් ටිකේ මාත් එක්කම අපි මේ කාල සීමාව තුළ වැඩි දැනුමක් ඔබට ලබා දෙන්න උත්සාහ කරන නිසා චුට්ටක් වේගෙන් කරනවා. ඔබට අපේ YouTube නාලිකාව පාවිච්චි කරලා මොනවා හරි මග ඇරුණා නම් ආයෙසරයක් බලා ගන්න පුළුවන්. හරි. එහෙම කරලා මේ ටික හරියට ඔලුවට දාගන්න. එහෙනම් බලන්න පුතේ අපි දල වක්‍රය අඳිමු. එන්න බලන්න. මෙතන මම ගත්තොත් එහෙම x අක්ෂය කැපෙන්නේ 4යි ඍණ 2යි. එහෙනම් මේකේ බලන්න මේකේ x අක්ෂය කැපෙන තැන් දෙක මෙතන 1 2 3 4. මෙන්න මේ 4 ඔතනයි ඍණ 2 1 2 ඍණ 2යි. ඊට පස්සේ මෙයා y අක්ෂය කපන්නේ කොතනදීද අපි කතා කළා y අක්ෂය කපන්නේ අන්තක්ඛණ්ඩයේ මේකේ කවුද? ඍණ 8යි මේ. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂය කපන තැන. මේකනේ ප්‍රස්ථාරයේ ශ්‍රිතය. කෙලින්ම මෙන්න මේ y සමානයි ax වර්ගයේ bx ධන c කියන තැනින් පෙන්වන්නේ y අක්ෂය කපන තැන. එහෙනම් y අක්ෂය කපන්නේ මෙයා ඍණ 8 දී. එහෙනම් නිකන් අපි දාගෙන ගියොත් 1 2 3 4 5 6 7 8. ඔන්න ඔතනදී තමයි මෙයා y අක්ෂය කපන්නේ ඍණ 8 දී. ඔන්න y අක්ෂය කපන තැන. ඊට පස්සේ වර්තන ලක්ෂය පුතේ කවුද වර්තන ලක්ෂය? එකේ ඍණ 9 කියන තැන. එකේ ඍණ 9. එහෙනම් මෙන්න මෙතනනේ එක. එකේ ඍණ 9 කියලා කියන්නේ මෙන්න මේ වගේ තැන. මෙතනනේ ඍණ 9. එකේ ඍණ 9 උතන. පැහැදිලිද? හරි. දැන් එහෙනම් මූලික ලක්ෂ ටික ලකුණු කරන් ඉවරයි. මෙයා අවමයක්. එහෙනම් අපි අඳිමු. මෙන්න මේම එකක් අපිට එනවා. බලන්න. මෙන්න මේ වගේ දල වක්‍රයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් පුතේ. හරිද? හරියටම මෙයා හැරිලා යන්න ඕනේ. මෙතන මේ එක නම් මෙයා මේක හැරෙන්න ඕනේ පුතේ මෙන්න මෙතනදී. මෙන්න මෙයා තමයි සම්මිති කක්ෂයේ සමීකරණ x සමානයි 1 කියන රේඛාව. හරි. මෙන්න එකේ ඍණ 9 කියන පොයින්ට් එකේදී මෙයා හැරෙන්න ඕනේ. x අක්ෂය කපන්න ඕනේ 4 සහ ඍණ 2ේදී. y අක්ෂය කපන්න ඕනේ ඍණ 8ේදී. මෙන්න x අක්ෂය මෙන්න පුතේ y අක්ෂය. මෙන්න මේක තමයි අපේ අවසාන වශයෙන් අපේ මේ ජාතිය නැත්තම් අපේ කොටසේදී ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ ඔබට කුමක් හෝ සමීකරණයක් දීලා ඕකේ දල වක්‍රයක් නිර්මාණය කිරීම තමයි පුතේ ඔබෙන් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අපි එහෙනම් මේ අපිට කාල සීමාව තුලදී අපි ඔබට සම්පූර්ණ මේ පාඩම අවසන් කළා කියලා හිතනවා. ඔබ තව ගණන් ටිකක් හදලා මේ දැනුම තවදුරටත් තහවුරු කරගන්න ඕනයි. පැහැදිලි. තව එක ගාණක් ඔබට අන්තිමට දාලා තියෙනවා. ඒකත් ඔබ හදන්න. හදපුවාම හරි ඒ ගාණෙත් ඔබට මේ ටිකම කරන්න තියෙන්නේ. ඔබට ਸਰව සම්පූර්ණ දැනුමක් මේ කොටසටදී මේ සුළු කාලය තුල ඔබට ලැබෙනවා කියලා විශ්වාස කරනවා. හොඳයි දරුවනේ අපේ අදට අපේ පාඩම් මාලාව මෙතනින් අවසන් කරනවා. අපි නැවතත් දවසක ස්වාධීන රූපවාහිනී සේවයේ තක්ෂිලාව වැඩසටහන් මාලාව ඔස්සේ නැවත හමු වෙමු. ආයුබෝවන්.